අයිබෝන් සුබ දැසනක්. සුබ දැසනක් සුබ දැසනක්. හොඳයි හැමදාමත් වගේ අදත් ඔබට ප්‍රාර්ථනය සුබ සුව දවසක් වෙන්න කියලා. ඒක තමයි හැමදාම අපි ඔබට බොහොම ලෙන්ගතුකමින් ආදරෙන් ප්‍රාර්ථනා කරන්නේ. දැන් වසර 21ක් පුරාවටම නුගසෙවණෙන් අපි මුණ ගැහුණු හැම දවසකම ඔබට ඒ ප්‍රාර්ථනාව එකතු කරා කියලා ඔබ දන්නවා. ඒක අපි ඔබ වෙනුවෙන් එකතු කරන්නේ ඔබට තියෙන ආදරය ලෙන්ගතුකම නිසාමයි. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතයට අපි එකතු කරන දේවල් සහ මේ වෙනකන් එකතු කරලා තියෙන දේවල් වල වටිනාකම ඔබේ හිතේ බොහොම ඉහළ තැනක තියෙනවා කියලා අපි හැමදාම විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක තමයි අදත් පැය 3ක කාලයක් ඔබත් එක්ක එකතු වෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නේද සම්පත්? අවුරුදු ගානක් විශ්වාසය තියාගෙන මේ විදිහට ආවා කියලා කියපු හින්දා මට මතක් වෙච්ච දෙයක් තමයි පුරා අවුරුදු 21ක්. 21ක්. ලේසි නෑ මේ කටයුත්ත. පුරා අවුරුදු 21ක් ඔබ අපිත් එක්ක විශ්වාසයෙන් හිටියේ. ඒක නිසා 2000 වර්ෂයේ පටන් ගත්තු මේ නුගසෙවණ සිසිලස එලෙසින්ම විදිමින් පැය 3ක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ වාර්තාගත තත්ත්වයන් පිහිටවමින් වාර්තා අතරට එකතු වෙමින් සජීව විකාශයක් විදිහට ලංකාවේ රූපවාහිනී නාලිකාවක උදෑසන කාලය වෙන් කරගැනීමෙන් පැය 3ක කාලයක් මේ විදිහට අඛණ්ඩව විකාශය කරපු එකම වැඩසටහන බවටත් පත් වෙන්න අපිට හැකියාවක් ලැබිලා තියෙන නිසා නුගසෙවණේ සිසිලස ඒ විදිහට කිසිම අඩුවක් කරන්නේ නැතිව අද දවසේදීත් මේ ආදරණීය බ්‍රහස්පතින්දා විනුත් ඔබට බෙදනවා කියන බලාපොරොත්තුවෙන් තමයි අදත් ඔබේ නිවසට ගොඩ වෙන්නේ අපි. ඔව් නුගසෙවණ කියලා කිව්වම ඔබ දන්නවා මේක හැම දෙයකම එකතුවක් නේ. අර අපි පැකේජ් එකක් විදිහට දෙනවා කියන්නේ දේවල්. අන්න ඒ වගේ තමයි ඔබේ ජීවිතේට වටිනාකම අපි එකතු කරන්නේ. සම්පත් දැන් රටක ජීවත් වෙනකොට රටක ප්‍රධානම ජීවනාලී වෙන්නේ පුරවැසියානේ. පුරවැසියාත් එක්ක තමයි මේ රටේ හැම දෙයක්ම තීරණය වෙන්නේ. රටේ ආර්ථික ඉදිරි ගමන ප්‍රගමන මේ හැම දෙයක්ම. ඉතින් රටක අපි ජීවත් වෙනකොට රට වෙනුවෙන් අපි කරන්න ඕන යුතුකම් ටිකක් තියෙනවානේ. යුතුකම් ටික හරි හැටි අඳුනගෙන අපි ඒ යුතුකම් ඒ කාලවල අපිට පුළුවන් මට්ටමින් ඉටු කරනවා නම් අර අපි රටට ණය නෑ පර නෑ කියලා හැඟීමක් අපේ හිතට දැනෙනවා. ඉතින් දැන් අපි අතීතයේ ඉඳලා අපේ අතීත මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලා බලනකොට අපි කොච්චර ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවද? ඒ ප්‍රශ්න කොයිතරම් දුරකට අපි ජයග්‍රහණය කළා තියෙන සමහරවිට දෙතුන් පාරක් අපි වැරදුනා පෙරදුනා. හැබැයි කොයි මොහොතක හරි ඒ ජයග්‍රහණ ලබා ගත්තා. ඉතින් දැන් මේ අපි ගෙවමින් ඉන්නේ අන්න ඒ වගේ ජීවිත කාලය පුරාවටම අපේ මතකයේ තියෙන බොහොම තීරණාත්මක කාලයක්. හැබැයි මේ වෙනකොට අපි ඒකට අර මං කිව්වා වගේ කිහිප විටක් වැටි නැගිටලා දැන් හොඳ ස්ථාවර විසඳුමක ඉන්නවා කියලා හිතනවා නේද? වැටි නැගිට්ටත් ශ්‍රී ලාංකිකයන් කියන්නේ හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියලා කියන්නේ ඔවුන් ඉතාමත්ම ජවසම්පන්න ඕන අභියෝගයකට මුහුණ දීලා ජයග්‍රහණය කරනවා කියන එකයි. ලෝකයේ ඕනම විශේෂ ආයතනයක් ගත්තොත් එහෙම ශ්‍රී ලාංකිකයෙක් අනිවාර්යයෙන් මේ තැනක ඉන්නවා. නාස ආයතනයේ හොඳ උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. කොහොම හරි ඔය වැටි නැගිටිනවා කියන කාරණේ කියනකොට ජයනි මතක් වුණේ දැන් ක්‍රීඩාව ගැන අපි කතා කරනකොට විවිධ පරාජයන් ඔස්සේ ක්‍රීඩා මානසිකත්වය ප්‍රේක්ෂකයෙක් විදිහට බිඳ වැටලා තිබුණා නම් එහෙම ඊයේ දවස් හොඳ දවසක් සුබ දවසක් ඉතාමත්ම සුබ ඵල අපිට දකින්න ලැබුණු දවසක් ජාතික ක්‍රීඩාවෙන් අපි විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගන්නවා. ජයනිටයි මටයි සජීවී අත්දැකීම් විඳින්න බැරිුණාට මේ පැත්තකින් අපේ ආදරණීය හිතවතා ආමන්තරන් ඔය අත්දැකීම බොහෝම අපූර්වට සජීව විඳගත්තා. ඉතින් අපි මේ කතාබහ ආරම්භයක් විදිහට අරගෙන අපි ඒ ගැනත් ආරම්භයක් අරගෙන යන්න සූදානම් වෙනවා. අපේ ඊළඟ විශේෂාංගයෙන් අපේ ඒ හිතවතා හම්බ වෙනවා. ඔව් අපි අදත් පුරුදු විදිහට මේ කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය කොහොමද දැන් රට ඉස්සරහට යන්නේ මොනවද අපි තව ගන්න ඕනේ තීරණ කියන මේ දේවල් හැම දෙයක්ම කතා කරමු පුරුදු විදිහට view point එක එකතු වෙලා. බොහොම ස්තුතියි ජයනි සම්පත් දෙදෙනාටම බොහොම ස්තුතියි. ජයනි ලස්සන කතාවක් කිව්වා. ඒ තමයි මේ අපි රට වෙනුවෙන් අපිට කරන්න ඕන කොටස කරන්න ඕන කියන එක. ඉතින් රට වෙනුවෙන් කරන්න බොහෝ අය ගොඩක් දේවල් කරන්න මහන්සි වෙනවා. හැබැයි මේ කාලවකම මේ නැවත වතාවක් මම අවධාරණය කරන්න කැමතියි සංජීවනි. රට වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔබ බලාගන්න එක. හැම කෙනෙක්ම තමන්ව බලාගත්තා නම් තමන් රට වෙනුවෙන් කරන වගකීම ඒ ඔස්සේ ඉටු නාය කියලා හිතනවා. ඉතින් අපි මේ වෙන විටත් කොවිඩ් වසංගත තත්ත්වයේ යම් කිසි විදිහක බරපතල අර්බුදකාරී තත්ත්වයක ඉඳගෙන වුණත් රටේ ආර්ථිකය ඒ වගේම රටේ අනෙකුත් සහජීවනය සහ සමාජ කටයුතු ආර්ථික කටයුතු දේශපාලන කටයුතු සහ සමස්තය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නිසා යම් තීරණ අරගෙන තියෙනවා. ඉතින් මේ සියලු තීරණ තුල ඔබට රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් ඒ කරන්න පුළුවන් ලොකුම දේ තමයි තමන්ව හරියට බලාගෙන ඉන්න. එහෙම කළොත් එහෙම ඔබට අනිවාර්යයෙන්ම රට විතරක් නෙවෙයි, ඒ කියන්නේ තමන් විතරක් නෙවෙයි රටත් බලා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ අදහසත් එක්ක අපි ආරම්භ කරන සූදානම් අද දවසේදී අපගේ view point පළවෙනි පැය විශේෂාංගය ඉතාමත්ම වැදගත් තොරතුරු රසක් මමත් සංජීවනිත් ඔබ සමග බෙදා ගන්න සූදානම්ෙන් සිටිනවා.
ඔව් ආමන්ත ඇත්තටම අර මේ දිනවල මාධ්‍යකරණය තුලදී සාම්ප්‍රදායික ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් එහාට ගිහිල්ලා මේ කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනා නැත්නම් විශේෂයෙන් මාධ්‍ය ආයතන ඊට පස්සේ අනිත් පැත්තෙන් සමාජ මාධ්‍ය තුල පුරවැසියන් විදිහට බොහෝ දෙනා මේ තොරතුරු බෙදා හදා ගැනීම සිදු කරන්නේ. අර ඔබ මුලින් මතක් කරා වගේම තමන් පරිස්සම් වීම ඉතාමත්ම වැදගත් වන නිසා තමන් පරිස්සම් වීම තුල මුළු මහත් සමාජයක් ප්‍රජාවක් පරිස්සම් වීම නිසා අපිට මේ වසංගත තත්ත්වෙන් ඉක්මනින් මිදෙන්නට පුළුවන්කමක් තිබේවි. ඒ වගේම තමයි ඔව් මම කියන්නේ මොකද දැන් ජයනි කියපු දෙයක් මම පටන් ගත්තා වගේ ඊට පස්සේ සම්පත් කියපු දෙයක්ත් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද වොලිබෝල් තරගයක් ගැන කිව්වා. දැන් ඊයේ වොලිබෝල් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම උස්බෙකිස්තානය සමග පළවෙනි වටේ තියුණු ලෙස ජයග්‍රහණය කරා, දෙවෙනි වටේ ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරා. තුන්වෙනි වටේ තව පොඩ්ඩෙන් පරදිනවා. ඉතින් මොකද දන්නවද මම කියන්නේ කොවිඩුත් ඒ වගේ තමයි. අපි පළවෙනි වටේ හොඳට ජයග්‍රහණය කරා. ඒ කියන්නේ යම් තියුණු තත්වයක දීලා ඊට පස්සේ දෙවෙනි වටේත් අපි හොඳට ජයග්‍රහණය කරා. තුන්වෙනි වටේ තව පොඩ්ඩෙන් පරදිනවා. මොකද අපේ තියෙන ස්වභාවයක් තමයි අපි එකක් දෙකක් දිනනට පස්සේ හැමදේම සෑහලුවට ගන්නවා. ඉතින් ඒ නිසා යන්තම් තරඟේ පරදින්න නැතුව බේරුණා කොහොම හරි. හැබැයි අපේ මේ ස්වභාවය අපි හැමතැනම තියෙනවා. ඒ කියන්නේ අපි චුට්ටක් දෙයක් ලිහිල් වෙනකොට අපි මේක ලේසියට ගන්නවා. ලේසියට අරගෙන අපි අවසානයේදී පරාජය අත්දකින අවස්ථාවල් පවා නැතුව නෙවෙයි. මේක ක්‍රීඩාවට විතරක් නෙවෙයි ජීවිතයටත් සම්බන්ධ වෙන දෙයක්. ඒ නිසා මම මතක් කරන්න කැමතියි දැන් කෙනෙක් හිතනවා නම් රට විවෘතයි ඒ කියන්නේ තත්ත්වය සාමාන්‍යතර හැරලා තිනවා කියලා මම ඔබට මතක් කරන්නේ රෝගීන් 3000ක් වාර්තා වෙච්ච තැන ඉඳලා නැත්නම් 2000ක් වාර්තා වෙච්ච තැන ඉඳලා 1700ක් 800ක් වාර්තා වෙනවා කියන තත්ත්වය යථා තත්ත්වයට හැරලා තිනවා කියන එක නෙවෙයි 50ක් මරන තැන ඉඳලා 40ක් දැන් මරනවා අඩු වෙලා තිනවා කියන රට යථා තත්ත්වයට පත් වෙලා තියෙන එක කියන එක නෙවෙයි. ඒ නිසා කිසිසේත්ම මේ තත්ත්වය සහැල්ලුවට අරගෙන තත්ත්වෙන් බරපතල කරගන්නට එපා. විශේෂ කාරණා ගොඩක් අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ඉදිරියෙන් එන නිවාඩු කාල පරිච්ඡේදය තුළ මොනවද වෙන්නේ මේ දේවලුත් කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා අපි තමන්ගේ වගකීම ඉටු කරමු. එවිට රට අනිවාර්යෙන්ම බේරෙනවා සුරක්ෂිත වෙනවා. සැබෑ ලෙසම. මොකද මේ දිනවල අපි මරණ 3611ක් මේ වෙනකොට කොවිඩ් මරණ බවට තහවුරු වුණු මරණ 3611ක් මේ වෙනකොට වාර්තා වෙලා තිබෙනවා. මෙතන සංඛ්‍යාත්මකව අපි 3611 කියලා කිව්වට මේ කාගේ හෝ ආදරණීයයන්. අපි කැමති නැහැ අපේ පවුලේ කෙනෙකුට කිසිම දෙයක් වෙනවට අපේ හිතවතෙකුට කිසිම දෙයක් වෙනවට. ඉතින් ඒ නිසා අපි අවට පුද්ගලින් සහ අපේ ආදරණීයයන් ආරක්ෂා කරගැනීමේ විශාල වගකීමක් අපිට තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි මේ වෙනකොට තිබෙන දත්ත වාර්තා වලින්ම අපි වැඩේ පටන් ගමු. මේ වෙනකොට අපේ රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වෙලා තිබෙන අන්දමට වසංගත රෝග විද්‍යාංශයේ දත්ත වාර්තා අනුව 2,79,059 දෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි සුව වූ පිරිස 2,53,014යි. මරණ 3,611ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 22,471 එකක් විදිහට යමන්ත වාර්තා වෙලා තිබෙන්නේ. අපි ගෙවුණු පැය 24 සංඛ්‍යා ලේඛන ටිකක් බැලුවොත් ආසාදිතයන් 1540 දෙනෙක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම තමයි මරණ 37ක් ගෙවුණු පැය 24 තුල සුව වෙලා රෝහල් වලින් නැත්නම් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිට වෙලා ගිය සංඛ්‍යාව 955ක් විදිහට තමයි දක්වලා තිබෙන්නේ. සැබවින්ම ගෙවුණු පැය 24 කියලා අපි කිව්වත් සාමාන්‍ය භාවිතයේදී ඒ කියන්නේ පෙරේද දවසේ සිදුවන මරණ තමයි ඊයේ දවසේ වාර්තා වුණේ. ඒ සංඛ්‍යා ලේඛන තමයි අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මේ විදිහට. ඒ වගේම වැදගත් තොරතුරක් සංජීවනි කිව්වා ඒ තමයි මේ වතාව වෙන විට නැත්නම් මේ අවස්ථාව වෙන විට රෝගීන් 22471ක් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මේක මම හැමදාම කියන කතාවක්, වැඩි අවධාරණය කරන කතාවක්, නැවත වතාවක් අවධාරණය කරනවා. ඒ කියන්නේ මේ වෙලාවේදී හඳුනාගත්ත ඒ මධ්‍යස්ථානවල සහ රෝහල්වල රෝගීන් 22471 දෙනෙක් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඉතින් මේ අය සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. මේ අය ආශ්‍රය කරපු අය ඉන්නවා. මේ අයත් සමග වැඩ කරපු අය ඉන්නවා. මේ අයත් සමග ගමන් බිමන් ගිය අය ඉන්නවා. මේ අයගේ පවුල් වල අය ඉන්නවා. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ හැම විටම සුරක්ෂිත වෙන්න කියලා. ඉතින් සමහරලාට මරණ සංඛ්‍යාව අඩු වුණ අය, මේ දිනක රෝගීන් සංඛ්‍යාව අඩු වුණ අය කියලා සහැල්ලුවට ගන්න එපා කියන එකයි. මේ වෙලාවේ 22471ක් රෝගීන් රෝහල්ගතව සිටිනවා නම් ඒ කියන්නේ තත්ත්වය බරපතල වෙන්න පුළුවන් ඕනම අවස්ථාවක. එක්කෙනෙක්ගෙන් එක්කෙනෙකුට බෝ වුණත් විශාල බරපතල තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔබට කියන්නේ සහැල්ලුවට ගන්න එපා. තමන්ව බලා ගන්න සෑම පියවරක්ම ගන්න කියලා. තමන්ව බලා ගන්න සෑම පියවරක්ම ගන්න කියන කතාව අමන්ත මතක් කළානේ. අමත පහුගිය දවසක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණ මාධ්‍ය හමුවක්. දැන් මේ මාධ්‍ය හමුව පැවැත්ුනේ මේ අපි මේ කොරෝනා වසංගත තත්ත්වයෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කතා කරන සූදානම් වෙන්නේ. මොකද ජන ජීවිතයට තියෙන වූ බාධාකාරී තත්ත්වය. මොකද අපි විසින්ම අපේ ජීවිතයට බාධාවක් ඇති කරගෙන අවස්ථා රියානතුරු සහ ජන ජීවිතය. මේ මාධ්‍ය සාකච්ඡාවේ මූලික තේමාව බවට පත් වෙන්නේ. ඔබ දන්නවද දිනකට පුද්ගලයන් 10 දෙනෙක් මරණයට පත් වෙනවලු අපේ රටේ භයානක රියානතුරු නිසා. වාර්ෂිකව පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි
ඉදිරිපත් වෙනවලු 40000කට ආසන්න සංඛ්‍යාවක්. එතකොට වසරේ මේ දක්වා කාලය තුල 1200 ගණනක් රියානතුරු නිසා මරණයට පත් වෙලා තිබෙනවා. ඒ රියානතුරු. අනික් පැත්තෙන් ඩෙන්ගු වසංගත තත්ත්වය. මේ වෙනකොට මරණ 8000 ගාණක් වාර්තා වෙලා තිබෙනවා මේ වසරේට පමණක්. ඔබට මතක ඇති ආමන්ත දැන් මීට වසර දෙකමාරකට විතර කලින් අපි මේ කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් දත්ත වාර්තා කරනවා හා සමානව මේ ඩෙන්ගු වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අපි ප්‍රවෘත්ති විකාශයන් තුළදී වෙනමම කොටසක් වෙන් කරලා දත්ත වාර්තා ඉදිරිපත් කළා. මෙච්චර මරණ සංඛ්‍යාවක්, මෙච්චර ආසාදිතයන් සංඛ්‍යාවක් සහ මෙච්චර සෝවුණු පිරිසක් ඉන්නවා සහ ඒ වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග රජය විසින් ගත්තා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ අනුතුරු බොහෝමයක් අපි වටේ තිබෙනවා. අපි ආයෙත් මතක් කරන්නේ අපේ ආදරණීයයන් ආරක්ෂා කර ගැනීමේ වගකීම අපි කිසිම වෙලාවක අමතක කරන්න හොඳ නැහැ. හොඳයි. ඒත් එක්කම අපි මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව තුළ මේ දවස්වල ක්‍රියාත්මක වෙන්නා වූ මේ කාල පරිච්ඡේදයන් එක්කම විශේෂයෙන්ම අපි ඉදිරි කාලයේදී යම් නිවාඩු දවස් කිහිපයක් එනවා 21 23 24 25 වගේ ටිකක් දිගු නිවාඩු කාල පරිච්ඡේදයක් එනවා. මේ කාල පරිච්ඡේදය තුළ රට කෙසේද ක්‍රියාත්මක වේ යුත්තේ, ඒ වගේම ඔබ කෙසේද හැසිරිය යුත්තේ කියන කාරණයක් අද දවසේදී අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් හිතනවා දැන් මේ වැක්සින් නැත්නම් එන්නත් ක්‍රියාවලියත් එක්ක සියල්ල හරිය කියලා. ඉතින් ඒකට යම් කිසි විදියක අපි අනුතුරු අංගවීමක් කරන්න කැමතියි. මොකද තාමත් කිසිම තැනක කවුරුත් සහතිකයක් දීලා නැහැ. එන්නත ලබාගත් කිසිම කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම දෙයක් කරන්න පුළුවන්, ඕනම තැනක යන්න පුළුවන්, නිරාවරණය වෙන්න පුළුවන් කියලා. එහෙම ලෝකෙ කිසිම තැනක කවුරුත් සහතිකයක් දීලා නැහැ. මීට කලින් අපි පුංචි කාලේ ගත්ත එන්නත් වලට වගේ. ඉතින් ඒ නිසා එන්නත කියන එක ලබාගත්තට ඔබ ප්‍රවේශම් විය යුතුයි සහ ඔබ වටේ ඉන්න අය ප්‍රවේශම් කරගත යුතුයි කියන කතාව මම මතක් කරන්න කැමතියි. ඒත් එක්කම සංජීවන මට හිතුණා පුංචි දෙයක් ලෝකේ මේ දවස්වල කතා බහ කරනවා COVID-19 වසංගතයත් එක්ක ඒ ගැන අදහසක් දක්වන්න. දැන් බොහෝ අය මේ 1919 ඇති වුණා වූ ස්පැනිෂ් ෆ්ලූ එකත් එක්ක මේ කොරෝනා වසංගතය සංසන්දනය කරන ස්පාඤ්ඤ වුණත් සමග දැන් එහිදී ඔවුන් සංසන්දනය කරද්දී එක පෙනෙන දත්තයක් තමයි මිලියන 50ක් මිය ගියා. ඒ වගේම වේව්ස් 4ක් නැත්නම් රැලි 4ක් ආවයි කියන එක. ඉතින් ඒ නිසා මේ වතාවේදී බොහෝ දෙනා උත්සාහ කරන මරණ සංඛ්‍යාව අඩු කරගෙන තිනවා. තාමත්ම විශාල වශයෙන්. ඒ වගේම මේ රැලි 4කට නොගිහින් 3 වෙනි රැල්ලෙන් මෙය නිමා කර ගැනීමට තමයි මුළු ලෝකයේම දැන් උත්සාහ දරන්නේ. ඒ නිසා ඒකට ශ්‍රී ලංකාවත් දැන් 3 වෙනි රැල්ලකට මුහුණ දීලා තියෙන නිසා මම හිතන්නේ අපි හොඳට උත්සාහ කරලා මහන්සියලා වැඩ කරොත් එම 4 වෙනි රැල්ලකට නොගිහින් මේක බේරා ගන්න අපට හැකියාවක් තියෙනවා. ඔව්. අපි අද දවසේ දත්ත වාර්තා තොරතුරු ඉදිරිපත් කළා හා සමානව මේ වෙනකොට අපේ රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය කොහොමද සහ ඒ වෙනුවෙන් ගන්න අලුත් ක්‍රියාමාර්ග මොනවද කියන කාරණාව ඔබට කියන්නත් අපි ඒ ශාස්ත්‍රය හා සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධ කර ගන්නටත් සූදානම්ක් තිබෙනවා. මේ සූදානම් වෙන්නේ ඒ වෙනුවෙන්. හොඳයි අපිට මේ අවස්ථාවේදී අප සමග සම්බන්ධ වෙලා ඉන්නවා විශේෂ පුද්ගලයෙක්. ඔහු පිළිබඳව කතා කරද්දී ඔහු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය නියෝජනය කරමින් අපි සමග එහි කාර්යාංශ නියෝජනය කරමින් සම්බන්ධ වෙනවා. වෛද්‍ය රංජිත් බටවන්තුඩාව වෛද්‍යතුමනි ඔබතුමා අපි අධ්‍යක්ෂතුමනි අපි ඔබතුමා ඉතාමත්ම ගෞරවයෙන් මේ උදෑසන පිළිගන්නවා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් අධ්‍යක්ෂතුමනි. අයිබෝන්. හොඳයි. අපිට කියන්න දැන් මේ වතාවේ අපි මේ දක්වා මිනිත්තු කිහිපයක් තුළ සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරමින් රටේ තිබෙනා වූ තත්ත්වය පිළිබඳව අපට හැඟෙන ආකාරයෙන් විස්තර කළා. මේ අවස්ථාවේ ඔබතුමා කොහොමද තක්සේරු කරන්නේ අපේ රටේ තිබෙන තත්ත්වය? මම හිතනවා අපේ රටේ තත්ත්වය යම් කිසි සුබදායක පැත්තකට හැරෙනවා කියලා ලකුණු පෙනෙනවා. මම එහෙම කියන්නේ හේතු කිහිපයක් තියෙනවා. අපිට මතක ඇති අපි පහුගිය කාලේ පහුගිය මාසෙක කලින් සංචලන සීමා පනවලා තිබුණා. ඒවා හොඳින් ක්‍රියාත්මක කරා. ඒවා ප්‍රතිඵලයක් වශයෙන් විය යුතුයි. අපිට යම්කිසි රෝගීන් වාර්තා වීමේ අඩුවක් දකිනවා. ඒ හා සමගම අපේ ලංකාවේ එන්නත් කරන වැඩසටහන ඉතාම ශීඝ්‍රයෙන් ඉදිරියට ගියා. එතකොට අපි දන්නවා එන්නත්කරණය වැඩි වෙන්න රෝගය විශාල ලෙස පැතිරීමේ හැකියාව අඩු වෙනවා. මම හිතන්නේ මේ කරුණු දෙකත් ඊට අමතරව තුන්වෙනි කරුණ තමයි අපේ රටේ ජනතාවට අපි නිතරම පණිවිඩය දුන්නා මුහුණු ආවරණ පැළඳ සිටීම, අත්පිරිසිදුව තබා ගැනීම, මිත්‍රේ දුරස්ථභාවයේ තබා ගැනීම. මේ දුරස්ථභාවයේ තබා ගැනීම ඊතරම් හොඳින් කරුණා කියලා හිතන්න අමාරුයි. නමුත් මුව ආවරණය පැළඳීම, අත්පිරිසිදුව තබා ගැනීම නම් හොඳින් කරන බවක් අපිට පේනවා. මේ කරුණු තුනේම එකතුවක් වශයෙන් මම හිතනවා අපිට යම්කිසි ප්‍රමාණයක සුබ ලකුණු දැන් පෙනෙනවා කියලා.
හොඳයි ඒත් එක්කම දැන් ඊයේ දවසේ ඉඳලා යම් කිසි විදිහක තවත් ලිහිල්වීමක් සිදු වුණා. ඒ තමයි අවශ්‍ය සේවාවන් සඳහා නැත්නම් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පළාත් සීමාවන් පසු කර යාමේ අවස්ථාව ඊයේ දවසේ ඉඳලා යම් කිසි විදිහකට ලිහිල් කරලා තියෙනවා. ඒ වගේම දැන් කොළඹ නගරය බැලුවත් නාගරික ප්‍රදේශ බැලුවට පස්සේ ආපහු සම්පූර්ණයෙන්ම ඔබතුමා කිව්වාගේ මුහුණු වැස්සම් පළඳන ඒ සියල්ල තියෙනවා. නමුත් සාමාන්‍ය ජන ජීවිතයක් වගේ අපි දකින්නේ. මේ තත්ත්වය දැන් තියෙන තත්ත්වය ගැන ඔබතුමා සෑහීමකට පත් වෙනවද? මම හිතන්නේ අපි දැන් මුල්ම දින කාලවකවානුව බලද්දී මේ දෙනකොට අවුරුදු 1කමාරක් පමණ කාලයක් ගත වෙලා තියෙනවා. විවිධ මට්ටමේ සීමා පැනවීම එහෙම නැත්නම් ඇඳිරි නීති ලොක්ඩවුන් වසා දැමීම වගේ කටයුතු කරනවා. මේ සියල්ලකින්ම බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ජනතාව මේ පිළිබඳව අවබෝධයක් අරගනි මේ පිළිහි කියන මේ අලුත් හැසිරීම් රටාව ඉක්මනින් හඳුනාගෙන ශරීරගත කරගෙන ඒකට හුරු වෙයි කියලා. ඉතින් මම හිතනවා අපි ජනතාව එක කරලා තියෙනවා. ගාමත ශාස්ත්‍ර මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මේ නිසා සංචන සීමා යම් කිසි ප්‍රමාණයකට ලිහිල් කළා වුවත් මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට උන් අනුගත වෙලා තියෙනවා. ඒක ඉතා වැදගත්. ඊට අමතරව අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඉදිරියට තවදුරටත් මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වීම ඉතාමත්ම වැදගත්. ඉතින් සංචාරන සීමා ලිහිල් කරලා මිනිසුන්ට එහිම ගමන් කරන්න අවස්ථාව ලබා දීලා ඔවුන්ගේ ජීවනෝපාය යෙදෙන්න මුදල් හම්බ කර ගැනීමට අවස්ථාව සපයලා තියෙද්දී ඔවුන්ටම විශාල වගකීමක් තියෙනවා නැවතත් වසා දැමීමකට හෝ ලොක්ඩවුන් කිරීමකට හෝ ඇඳිරි නීතිය දමා ගැනීමකට නොයන්නසේ හැසිරීම. ඒක වගකීම ඔවුන්ට එමය තියෙන්නේ. හැම වෙලෙම නිවැරදි ලෙස මුවාවරණයක් පනදිනවා නම් හැම වෙලෙම අත්පිරිසිදුවට තබා ගන්නවා නම් මුව කටනාසය අල්ලන්නේ නැතුව ඉන්නවා නම් සහ අවමශින් මීටර එක දුරස්ථභාවය පවත්වාගෙන සිටිනවා නම් අපිට පුළුවන් මෙම වෛරසය පැතිරීම තවදුරටත් පැතිරීම අඩු කරගන්න අඩාල කර ගැනීමට නවත්වා ගැනීමට. ඔව් ඒත් එක්කම විශේෂඥ වෛද්‍යතුමනි අපිට දැනගන්න පුළුවන්ද දැන් ලෝකයේ පුරා මේ කොරෝනා වෛරසය විකෘති වෙලා පැතිරීම සම්බන්ධයෙන් කතා බහ කරනවා. අපේ රටේ මේ තත්ත්වය කොහොමද කියලා අපිට තොරතුරක් දැනගන්න පුළුවන්ද මේ වෙලාවේ? ඔව් මම ප්‍රථමයෙන්ම කියන්න ඕනේ මේ වචනේ භාවිතයේ පිළිබඳව ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. විකෘති කියන වචනේ ඒක මම හිතන්නේ තාක්ෂණික වචනයක්. සාමාන්‍ය ජනතාවට ඒක ටිකක් වෙනස් විදිහක අදහසක් එන්නත් පුළුවන්. ඉතින් අපි වඩා සුදුසුයි මේ අලුත් ප්‍රභේද කියන වචනේ භාවිත කරනවා නම් මම හිතන්නේ වෛරසයේ හැසිරීම රටාව තමයි අලුත් ප්‍රභේද ඇතිවීම. ඕනෑම වෛරසයක හිම විය හැකි විශේෂයෙන් විශාල වශයෙන් පැතිරෙන අවස්ථාවක මෙමෙ නව ප්‍රභේද ඇතිවීම ස්වභාවයෙන්ම සිදු වෙනවා. සමහර ප්‍රභේද පැතිරීමට වෛරසයේ පැතිරීමට උපකාරී කරන ප්‍රභේද ඉක්මනින් ජනයා අතර පැතිරලා යනවා. මේ වගේ තත්වයක් තමයි තියෙන්නේ. මම හිතන්නේ ලෝකයේම මුහුදුන දුන්න නරකම ප්‍රභේදයක් තමයි මේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක. ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ වාර්තා වෙලා තියෙනවා. නමුත් තවමත් හොඳ දෙයක් කියන්න තියෙන්නේ මුලින් වාර්තා වුණු රෝගීන් 18 දෙනා පමණයි තාමත් වාර්තා වෙලා තියෙන්නේ. නමුත් මේන් කියවෙන්නේ නැහැ අපිට ඩෙල්ටා ප්‍රභේදයේ තර්ජනයක් නැහැ කියන එක. ඒ තර්ජනය සේමයි. ඒ නිසාම තමයි නැවතත් විශේෂයෙන් කියන්න ඕනේ මේ මුහුණු ආවරණය පැනදීම ඉතාමත්ම වැදගත්. මොකද අපි මුල්ම ඩෙල්ටා ප්‍රභේද හඳුනාගත්තේ අහඹු සාම්පල් වලින්. සමාජයේ තියනවා කියන එකකින් කියවෙන්නේ. ඒ නිසා අපි සියලුම දෙනා මේ අවස්ථාවේදී ස්තරයේ සිතර ගන්න ඕනේ එන්නත් කළත් නැතත් සංචන සීමා තිබුණත් නැතත් ගෙදරින් නිවසෙන් එළියට ගිය හැම වෙලාවෙම මුවාවරණය හොඳින් පැනගෙන සිටීම අත් දෙක හැම වෙලෙම පිරිසුදුවට තබා ගැනීම සහ අනික් අයගෙන් මීටරයකින් දුරස්තව සිටීම. මේ මීටරයකින් දුරස්තව සිටිනවා කියන්නේ දෙදෙනාම මුවාවරණ පැනද සිටින අවස්ථාවක නිසා තාමත් වැදගත් මේ මුවාවරණය පැළඳීම සහ දුරස්ථභාවය ආරක්ෂා කිරීම. ඒත් එක්කම මේ PCR පරීක්ෂණ පිළිබඳව ජනතාව අදහස් විමසමින් සිටිනවා මේ අවස්ථාව වන විට. තාමත් PCR පරීක්ෂණ සිදු කරන්නේ රෝහල් වලට පැමිණෙනා වූ පිරිසගේද එහෙම නැත්නම් සාමාන්‍ය සමාජය තුළ අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීම දැන් ආරම්භ කර තිබෙනවද නැවත වතාවක්? නැවත ආරම්භ කිරීම නෙමෙයි ඒක දිගටම සිද්ධ වුණා.
සමාවෙන්න වෛද්‍යතුමනි අපිට සෞඛ්‍ය බලධාරීන් විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කළා හමු PCR පරීක්ෂණය පැවැත්වුණා. වෛද්‍යතුමනි විවිධ අවස්ථාවලදී සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළා අපි දැන් කරන්නේ රෝහල් වලට පැමිණ මොකද මීට පෙර මේ වැඩසටහනේදීම ප්‍රකාශ කළා විවිධ අවස්ථාවලදී දැන් අපි PCR පරීක්ෂණ කරන්නේ රෝහල් වලට පැමිණෙන අයගේ තමයි සාමාන්‍ය සමාජය තුළ PCR පරීක්ෂණ කරන්නේ නැහැ කියන්නේ. ඒ නිසා මම ප්‍රශ්න ඔබගෙන ඉදිරිපත් කරනවා. ඒක මම හිතන්නේ කාගේ හරි වැරදි හරිය අත්පැරදීමකින් හෝ හරියට අප්ඩේට් නොවී සිටීම නිසා කියවුණු දෙයක් වෙන්න ඕනේ. නමුත් මම මේ පිළිබඳව ඊයේත් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥතුමා සමග සාකච්ඡා කරා. එහිදීත් මම දැනගත්තේ අහඹු ලෙස අහඹු PCR පරීක්ෂණ කිරීම කියන්නේ සමාජයේ අහඹු ලෙස PCR කිරීම දිගටම සිද්ධ වුණා. අර ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් ටීම් දවස්වල ටිකක් අඩු වුණා. නමුත් සාම්පල් ගැනීම දිගටම කෙරෙනවා. ඒක දිගටම කෙරෙගෙන යනවා. එම්ఓජ් කාර්යාල මට්ටමින් මුළු රටේම හැම දිස්ත්‍රික්කයකම යම්කිසි කෝටා එකක් තියෙනවා. ඒ ප්‍රමාණයෙන් දිස්ත්‍රික්කය ඇතුළේ තියෙන සියලුම එම්ఓජ් කාර්යාල වලට බෙදා දීලා තියෙනවා. ඒක ඉතාමත්ම සිස්ටමැටිකලි වසංගත රෝග විද්‍යාංශයෙන් කෙරෙනවා. ඒ වගේම දවසකට මේ වෙන විට PCR පරීක්ෂණ කීයක් ප්‍රමාණයක් සිදු වෙනවද? එහි වැඩිවීමක් අඩුවීමක්? මට අවසාන ප්‍රශ්නේ නම් ඇහෙන්නේ නැතුව ගියා. සමාවෙන්න. මේ වන විට දවසකට PCR පරීක්ෂණ කීයක් ප්‍රමාණ සිදු කරනවද? සාමාන්‍යයෙන් ටාගට් එක තියෙන දිනකට අහඹු PCR පරීක්ෂණ 7000ක් පමණ කිරීම. එය හැම දිස්ත්‍රික්කයේම සිටින ජනතාවට සාපේක්ෂව proportionate to the number of people. හැම දිස්ත්‍රික්කයේම ඉන්න ජනගහනයට සාපේක්ෂව දිස්ත්‍රික් අතරත් බෙදෙනවා. ඊට පස්සේ දිස්ත්‍රික්කයේ ඇතුලේ MOH areas වල විවිධ areas වල සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කාර්යාල ප්‍රදේශවල තියෙන ජනගහනය අනුවත් එම ප්‍රමාණය නැවතත් සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කොට්ටාශ අතර බෙදා හැරලා රොටේෂන් එකේ හැමතැනම කරනවා. මුල් ලංකාවම ආවරණය වන පරිදි. ඔව් ඒත් එක්කම විශේෂඥ වෛද්‍යතුමනි දැන් එන්නත් කරන ක්‍රියාවලිය කොයි වගේ මට්ටමකද අපේ රටේ තියෙන මේ වෙනකොට වර්තමාන තත්ත්වය? මම දැන් අපි විශේෂයෙන් සතු යුතුයි රාජ්‍යයක් වශයෙන් රටක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් අනිකුත් රටවල් වලට සාපේක්ෂව ඉතා හොඳ තත්ත්වයක ඉන්නවා. අපේ ආසියාතික සහ වෙනකුත් රටවල් යම් රටවල් තියෙනවා ලෝකේ එන්නත් නොලැබීම තියෙන රටවල්වත් සහ ඉතා සුළු ප්‍රමාණයක් ලැබුණු රටවල් අතරත් අපි දැන් ලංකාවේ සියලුම එන්නත් මාත්‍රා පළවෙනි මාත්‍රාව හෝ ලබාගත් ප්‍රමාණය ලක්ෂ 50කට 5 මිලියන ආසන්නයේ තියෙනවා. මට ඊයේ දවසේ සංඛ්‍යාලයකින් මට තාම පරිහරණය කරන්න බැරි වුණා. මම හිතන්නේ ඉතාමත් හොඳ තත්වයක තියෙනවා. අපි මුළු රටම සාපේක්ෂව සිතලා බැලුවොත් වයස අවුරුදු 30ට වැඩි කණ්ඩායමට තමයි දැනට ඉලක්කගතව එන්නත ලබා දෙන්නේ. එම ප්‍රමාණයෙන් 36කට වඩා වැඩි ප්‍රමාණයකට මේ වන විට පළවෙනි මාත්‍රාව හෝ ලබා දීලා තියෙනවා. මේ ඉතාමත්ම හොඳ තත්ත්වයක්. හොඳයි බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමනි ඔබතුමන්ගේ කාලය සහ වෘත්තිමය ලෙස ඔබතුමා තොරතුරු බෙදාගත්තා. බොහොමත්ම ස්තුතියි. අපි නැවත දවසක හමු වෙනවා ඔබතුමාගෙන් නැවත මෙවැනි වැදගත් තොරතුරු රසක් විමසන බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. ඔව්. අහමද දාමත් පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මකයිනේ. ඉතින් මෙවැනි සංචරණ සීමා ක්‍රියාත්මක කරමින් කොරෝනා වසංගත තත්ත්වය පාලනය වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. එතකොට සෞඛ්‍ය අංශ රජයක් විදිහට තවත් පැත්තකින් ගත්තොත් අපේ ප්‍රාදේශීය මට්ටමින් ඉන්න නිලධාරීන් අනිත් පැත්තෙන් ආරක්ෂක අංශ විශාල දායකත්වයක් මේ වෙනුවෙන් ලබා දෙනවා. එතකොට පුරවැසියන් විදිහට අපිට තියෙන විශාල වගකීමක් වුන් වෙනුවෙන් ඉටු කරන්න. ඉතින් ඒ වගකීම ඉටු කරන්නට අපි හැම මොහොතකම සූදානම්ින් ඉන්නවා. ඔබව දැනුවත් කරන්න. ඒ වගේම තමයි දැනුවත් වීම කියන කාරණාවත් ඔබ සතුව තිබෙනවා. මොකක්ද මේ රෝගී තත්ත්වය වෛරසයක් කියන්නේ මොකක්ද? දැන් රූපවාහිනී වැඩසටහන ඕනෑ තරම් තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා සාමාන්‍ය විදිහට ඔබට දැනුවත් වීමේ හැකියාවක් තිබෙනවා යාවත් කාලිනව තොරතුරු පිළිබඳව. ඉතින් ඇත්තටම අපි දැනුවත් වීම කියන කාරණාව වැදගත් පරිස්සම් වීමට. ඒත් එක්කම දැන් ආර්ථිකය ගැන තමයි බොහෝ දෙනෙක් කතා කරන්නේ. මොකද මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක සංචරණ සීමා පැනවුවාම නැත්නම් ඇදිරි නීතිය නැත්නම් ලොක්ඩවුන් මොන දේ දැම්මත් ඊට පස්සේ ඇති වෙන ප්‍රශ්නේ තමයි ආර්ථිකය අඩපණ වීම. නැත්නම් ආර්ථික කටයුතු වල නිරත වෙන්නට අපහසු වීම. ඒකත් එක්ක ජනතාව අතිශය අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා රට වෛද්‍යතුමන් කතාවෙදි කිව්ව ආකාරයටම රට විවෘත කරලා තියෙන එකේ වාසිය අපි භුක්ති විඳින්න අවශ්‍යයි. කොහොමද වාසිය භුක්ති විඳින්නේ? අයිතු ලෙස එය පාවිච්චි නොකර Taman මේකෙන් උපරිමය ප්‍රයෝජන ගන්න අවශ්‍යයි. මොකද තමන් උපරිම ප්‍රයෝජන ගන්නවා කියන්නේ තමන්ගේ රැකියාව හරියට කරගන්න අවශ්‍ය ඒ වටපිටාව සූදානම් කරගෙන රැකියාව හරියට කරගෙන යාම. තමන්ගේ දෛනික ආදායම් මාර්ග ලබන අය තමන්ගේ ආදායම ලබා ගන්න පුළුවන්
විදියට දිගටම මේක කරගෙන යන්න ඕන නම් ඒ කියන්නේ අපිට හැමෝටම මේක අවශ්‍ය නිසා ඒක ඒ විදියට පවත්වාගෙන යාම අන්න ඒ වගේ තමන්ගේ ආර්ථිකය හරියට ක්‍රියාත්මක කරගෙන යාමට අවශ්‍ය පසුබිම් අපි ආරක්ෂා කරගත යුතුයි. මොකද ආර්ථිකය වැටුනොත් ඕනම අවස්ථාවක පුජ්‍යලයෙකුගේ සමස්ත පවුලම කඩා වැටෙනවා. එක පවුලක් කඩා වැටෙනවා කියලා කියන්නේ සමස්තය බලපානවා හැම කෙනෙකුටම දරුවන්ට වැඩිහිටියන් හැම කෙනෙකුටම. ඉතින් ඒ නිසා ආර්ථික පීඩනය සමහරවිට දරුවන්ට දැනෙන්න නැති වෙන්න පුළුවන්. සමහරවිට ගෘහිණියටත් නොදැනෙන්න පුළුවන්. සමහරවිට ගෙදර තාත්තා වෙන්න පුළුවන් දැඩි ලෙස ආර්ථික පීඩනයට ලක් වෙලා ඉන්න පුජ්‍යල. ඒ නිසා අනිවාර්යයෙන්ම අපට මතක් කරගන්න කැමති ආර්ථිකය මේ සිද්ධ වෙන්නා වූ සක්‍රීය ස්වභාවය තව දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය ඔබගේ දායකත්වය සහයෝගය නිරන්තරයෙන්ම ලබා දෙන්න කියලා. දිනකට දැන් ඔය නිරෝධායන නීති රීති කඩකිරීම සම්බන්ධයෙන් ඊට පස්සේ අපි බැලුවොත් දැන් අත්‍යවශ්‍ය සේවාවන් සහ දැන් අත්‍යවශ්‍ය රාජකාරී වගේ පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරද්දී දැන් මේට ලොකු අභියෝගයක් තිබෙනවනේ ආමන්තේ තමයි ගෙදර ඉන්න පුළුවන් අවදානම් වයස් කාණ්ඩවල ඉන්න පිරිස පුංචි ලදරුවන් ඉන්නට පුළුවන් නැත්නම් වයස්ගත දෙමව්පියන් වැඩිහිටියන් ගෙදරක ඉන්න පුළුවන් ගර්භණී මව්වරුන් ඉන්නට පුළුවන්. ඉතින් මේ වගේ පිරිස් නිවසක ඉන්නවනම් මේ අයටත් ලොකු අවදානම් තත්ත්වයක් තිබෙනවා රැකියාව කිරීම සහ තමන් පරිස්සම් වීම සහ අනික් අය පරිස්සම් කිරීම ගැන කාරණාව. ඉතින් ඇත්තටම එවැනි අය විරුවන්. ඉතින් එවැනි පිරිස් එක කටයුතු කිරීමේදී ඒ පුද්ගලයන් ආරක්ෂා වීමටත් අපි සාමාන්‍ය සමාජය තුළ පොදු ප්‍රවාහන සේවා සහ අපි පොදු සමාජය තුළ හැසිරීමේදී අපි අය වගකීම නැත්නම් අපි හැසිරෙන ස්වභාවය කියන එක ඉතාමත්ම වැදගත් කාරණා. මොකද මෙන්න මේ කාරණාව තුළ මේ අපි කියපු වාක්‍ය තුළ තමයි සැබෑ ලෙසම මේ වසංගත තත්ත්වයේ මිදීම කියන දේ සැඟවිලා තියෙන්නේ. ඒ වගේමයි දැන් පාසල් ගුරුවරුන් පිළිබඳව නිතර කතා කරන මේ දවස්වල මේ සියල්ලත් එක්ක ඉදිරි දවස්වලදී පාසල් ආරම්භ කිරීම සහ විභාග පැවැත්වීම ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වෙලාව මතක් කිරීමෙන් පසුව. Commercial credit රන් ණය ජීවිතයයි රත්තරන්. දැන් ලංකාව ගත්තට පස්සේ මුළු ලෝකයේම යම් කිසි විදියක හැමෝම අභියෝගයකට මුහුණ දෙලා ඉන්නවා. ඔබ දන්නවා ලංකාව දැඩි අභියෝගයකට මුහුණ දෙලා ඉන්නවා. ඒ නිසා අංක වලින් කිසිසේත්ම මේ තියෙන තත්ත්වය මනින්න එපා කියලා මම ඔබට කියන්න කැමතියි. මොකද මරණ මෙච්චරයි රෝගීන් මෙච්චරයි කියන එකෙන් කිසිසේත්ම මනින්න එපා තත්ත්වය. මොකද අපි හැම වෙලේම අපගේ ජනගහනය සහ අපගේ ජනගණත්වයේ තිබෙන ස්වරූපයත් එක්ක මේක අධ්‍යයනය කරන්න අවශ්‍යයි. පිටරටක අංකත් එක්ක කිසිසේත්ම සංසන්දනය කළා කියන්න එපා. අසවල් රටේ මෙච්චරක් මරන අපේ රටේ මැරෙන්නේ මෙච්චරයි. ඒ නිසා අපි තත්ත්වය හොඳ අතට හැරලා තියෙනවා කියලා එහෙම හිතන්නට එපා. වැඩ කටයුතු දිගටම කරගෙන යන්න. මම ඔබට කියන්නේ ඉදිරි කාලයේදී විභාගයන් පිළිබඳව අපිට කතා කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කරන්න අවස්ථාවක් තිබෙනවා. ඔක්තෝබර් මාසයේ උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනවාද මේ ආදී කාරණා අපිට කතා කරන්න සිදු වෙලා තිනවා. විශේෂයෙන්ම මේ දක්වා තියෙන මතය සමහරට මේ ඉදිරියේදී පැවැත්වෙන්න තියෙනා වූ සාකච්ඡාවලදී වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැනට තියෙන තත්ත්වය අනුව විභාග කොමසාරිස්වරයා ප්‍රකාශයක් නිකුත් කළා තියෙනවා. පහවසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ පැවැත්වෙනා වූ මධ්‍යස්ථාන මේ වන විට බොහොම සුරක්ෂිත මට්ටමේ තියෙනවා. ඒ නිසා උසස් පෙළ විභාගයත් ඒ වගේම පහවසර ශිෂ්‍යත්ව විභාගයත් පවත්වන්නට පුළුවන් කියලා. නමුත් ඉදිරි දවස්වලදී මේ පිළිබඳව තව කතාබහක් ඇති වෙන බව විභාග කොමසාරිස්වරයා මේ උදෑසන අප සමග ප්‍රකාශ කළා. ඒ නිසා ඒ කතාබහ අනුව සමහරවිට තීරණ වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැන් තියෙන තීරණ අනුව ඔක්තෝබර් මාසයේදී උසස් පෙළ විභාගය සහ පහවසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බව තමයි අපිට දැනුම් දෙන්න හැකියාවක් තියෙන්නේ. ඔව්. ඉදිරි කාලය තුළ අපි පරිස්සම් වීම මත කියන කාරණාව මත බොහෝ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඒ වෙනස් කරගන්න හැකියාවකුත් තිබෙනවා. දැන් අපේ රටේ තත්ත්වය මේ විදිහට වෙද්දී ලෝකේ පුරා මේ වෙනකොට වාර්තා වන තත්ත්වය සම්බන්ධව මතක් කිරීමක් කරන්නම්. දැන් ආමන්ත මුලින් මතක් කළා මේ අපේ ඕනම රටක ජනගහනයත් එක්ක බලද්දී වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාවත් එක්ක බලද්දී සැලකිලිමත් වෙන්න ඕන බොහෝ කාරණා තිබෙනවා කියලා. අපි ඒ ගැනත් කතා කරන්නම්. අපි ඊට පෙර ආතුව අපි සූදානම් වෙනවා සුවිශේෂී පුද්ගලයෙකු සම්බන්ධ කරගන්න වැඩසටහන සමගින් තවත් තොරතුරු කතා බහ කරන්න. හොඳයි මේ අවස්ථාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මැතිතුමා අප සමග එකතු වෙනවා. ආයිබෝන් ඔබතුමන්ට. ආයිබෝන් සුබෝදෑසන. සුබෝදෑසනක්. මුලින්ම මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් ඊයේ දවසේදී යම් කිසි විදිහකට අපිට ආරංචි වුණා මේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පළාත් සීමාවන් අභිබවා යන්නට නැත්නම් පළාත් හරහා ගමන් කරන්න හැකියාවක් අවස්ථාවක් ලබා දීලා තියෙනවා කියලා. මේ තත්ත්වය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද? ඇත්තටම මේ සම්බන්ධව තවමත් සාකච්ඡා කරමින් පවතිනවා. මේ පළාත් අතර සංචාරන ඒකම සාමාන්‍ය මහජනතාවට ක්‍රියාත්මක කරනවා. නමුත් ඇත්තටම අත්‍යවශ්‍ය සේවාවල සමාජිකවන් සමුගේ ආයතන වාහනින් එමු නැත්නම් සමුගේ වාහනේ ගමන් කිරීමේ ප්‍රශ්නේ අන සේවාවල සම්බන්ධ ප්‍රශ්නේ මේ ආකාරයට සාකච්ඡාවක් අසු කරන්න යෙදුනේ. නමුත් කෙසේට හිත වෙනකොට නියෝජ්‍ය පොලිස්පතිතුමනි
ඔබතුමාගේ සංඥාවල මම හිතන්නේ පොඩි අපහසුතාවයක් තියෙන අපි දුරකථනයේ විසන්ධි කළා නැවත සැරයක් ඔබතුමා සම්බන්ධ කරගන්න මොහොතක් අපට ඔබතුමාගේ දායකත්වය ලබා දෙන්න මොහොතක් රැඳී සිටින අපි ආපහු විසන්ධි කරලා දුරකථන ඔබතුමා නැවත සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉතාමත්ම වැදගත් තොරතුරු කීපයක් එතුමන්ගෙන් ලබා දැනගන්න තිබෙනවා. එතුමන් කිව්ව ආකාරයට පළාත් අතර සාමාන්‍ය සංචරණයට අවස්ථාව දෙනවාද කියන එක පිළිබඳව සාකච්ඡා පැවැත්වෙනවා කියලා කිව්වා. ඒ වගේම මම විශේෂයෙන් අහන්නට කැමති ඉදිරි දවස්වල නිවාඩු කාලය එනකොට මේ උත්සව කීපයකුත් තියෙනවා. මේවත් එක්ක කොහොමද සංචරණ සීමාවන් පැනවෙන්නේ කියන කාරණාත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තොරතුරු ඉතාමත් වැදගත්. මොකද මෙතුමා තමයි මේ තොරතුරු ලබා ගන්න පුළුවන් විශ්වසනීයම මූලාශ්‍රය. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙතුමන් අපි නැවත සැරයක් සම්බන්ධ කරගන්නවා. මොකද දැන් අන්තර්පළාත් සංචරණ සීමා කියලා කිව්වම ආමන්ත දැන් අත්‍යවශ්‍ය සේවා සඳහා පුද්ගලයන් එහා මෙහා යාමේදී දුම්රිය ගමන් වාර වැඩිවීම කියන කාරණාව සම්බන්ධයෙන් කතා බහ කරලා තිබුණා. ඒත් එක්කම උන්ට ප්‍රවාහන පහසුකම් ලබා දීම කියන කාරණාව දැන් මෙතනදී ඇත්තට මොනවද නීතිමය වශයෙන් ක්‍රියාත්මක වන දේවල් කියලා දැන ගැනීම ඉතාමත් වැදගත්. හොඳයි නැවත වතාවක් ඔබතුමන්ව ආයුබෝවන් කියලා පිළිගන්න. අපි ඔබතුමා කියමින් සිටි අපිට අවසාන වශයෙන් ඇසුනේ මේ වෙනුවටත් සාකච්ඡා පැවැත්වෙනවා සාමාන්‍ය පරිදි පළාත් අතර සංචරණයට අවස්ථාව දෙන්නේ කෙසේද කියන එක පිළිබඳව සාකච්ඡා පැවැත්වෙනවා කියන එක තමයි අවසාන වශයෙන් අපිට ඔබතුමාගෙන් ඇසුනේ. ඔව් ඇත්තටම දැන් මේ සාමාන්‍ය මහ ජනතාවට යන්න පුළුවන් වෙන්නේ මල ගෙදරකට තමුන්ගේ ළඟම ඥාතියෙක්ගේ ඒ වගේම අසනීපයකට ප්‍රතිකාර ගන්න විතරයි පළාත් හරහා. කෙසේ වෙතත් මම හිතන්නේ අද දිනේ හෙට හවස වගේ වෙනකොට අපිට මේ සම්බන්ධ පූර්ණ දැනුම් දීමක් කරන්න පුළුවන් වෙයි. නමුත් දැනට තියෙන සෞඛ්‍ය රීතීන් අනුව පළාත් සංචරණ සීමාව ක්‍රියාත්මක වෙනවා. මේ අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයින්ට හරහා ගමන් කරන්න පුළුවන්. ඒ වගේම ලබන සතිය වෙද්දී කියන්නේ 20 ගණන් වලදී අපිට නිවාඩු කීපයක් එක ළඟ වැටෙන අවස්ථාවල් කීපයක් තියෙනවා. 21, 23, 24, 25 මේ ආදි වශයෙන්. මේ කාල පරිච්ඡේදය තුල මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න ඔබතුමන්ලා සූදානම් වෙලා ඉන්නේ? මොකද අපි දැකලා තියෙන සමහර වෙලාවට පොඩ්ඩක් අපේ ජනතාව සහ සමස්තය පොඩ්ඩක් ලිහිල් වෙනවා මේ වගේ නිවාඩු කාලයක් එනකොට. ඔව් ඇත්තටම දැන් මේ නිමාඩු කාල අවුරුදු කාල ගත කරන්න ගිහිල්ලා තමයි අපි දැන් අවුරුද්දට තියෙන 13 වෙනිදා 14 15 දවස් 3යි. හැබැයි ඊට පස්සේ අපි සතුටින් ගත කරන්න ගිහිල්ලා තමයි අපිට සති 5ක් රට වහලා තියන්න උනේ. ඒක නිසා මේ වෙලාවේ ජනතාව කල්පනා කරන්න ඕනේ අත්තම ඉතින් මිනිස්සයා හැටියට බැලුවොත් අපි කැමති විනෝද වෙන්න, නිදාසේ ඉන්න, ගමන් බිමන් යන්න මේ ඔක්කොම හරි. හැබැයි එහෙම ගිහිල්ලා නැවත අපි අර වගේ තත්යකට යනවාද කොවිඩ් ආසාදිතය වැඩි වෙලා මරණ වැඩි වෙලා ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවද කියලා තීරණය කරගන්න ඕනේ. ඒක නිසා මේ සත්‍යන්තයක් ආවා දීර්ඝ සත්‍යන්තයක් ආවා ජනතාව බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. කෙසේ වෙතත් ඒ සත්‍යන්ත පිළිබඳව තාම තීරණයක් අරගෙන නැහැ. නමුත් නිරෝධායන රීති ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේවා 100%ක්ම අනුගත වෙලා කටයුතු කරනකොට යම් යම් ආකාරයක විහිළු කිරීම් සිදු කරලා තියෙනවා. මගුල් ගයක් පවත්වන්න උපරිම වශයෙන් 150කට අවසර දීලා තියෙනවා. හැබැයි ඒකින් අදහස් කරන්නේ 100ක් දාන්න පුළුවන් එකේ 150කට පුළුවන් කියලා 100ක් දාන්න පුළුවන් එකේ 25කට තමයි වෙඩි නේගර සහභාගී වෙන්න පුළුවන්. ඒකෝ 200ක් දාන්න පුළුවන් හෝල් එකක් තියෙනවා නම් ඒකේ 50කට පුළුවන්. මේ ආකාරයට තමයි 600ක් දාන්න පුළුවන් ඉඩකඩක් තියෙන හෝල් එක තමයි 150ක් පුළුවන්. හැබැයි 1000ක් 2000ක් 3000ක් දාන්න පුළුවන් හෝල් එකක් වුණත් උපරිම 150යි පුළුවන්. ඉතින් මේ ආකාරයට මේ රීති ක්‍රියාත්මක වෙනවා. ජනතාවට අපිට කියන්න තියෙන්නේ නිමාඩු කාලාවත් වෙන උත්සව තිබ්බත් මේ මාර්ග නීති මේ සෞඛ්‍ය රීති ලිහිල් කරලා තිබුණත් හැම වෙලාවෙම කොවිඩ් රෝගය වළක්වන්න ගන්න ඕනේ මූලික පියවර අරගෙන ඒ කටයුතු සිදු කරන්න කියලා. ඔව් ඒත් එක්ක මාධ්‍ය ප්‍රකාශකතුමනි අපිට මේ වෙලාවේ දැනගන්න පුළුවන්ද මොකද පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී විශේෂයෙන් පළාත් ඇතුලේ බස් රථ ධාවනය කිරීමේදී මගින් ගෙන යා හැකි සංඛ්‍යාව මේ වගේ කාරණා සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන්නේ කොහොමද? ඔව් දැනට මේ සම්බන්ධ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි නිවේදන ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් හැම කෙනෙක්ම මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය ජූලි මාසේ 10 වෙනිදා ප්‍රකාශයට පත් කරලා තියෙන නිරෝධායන නියෝගයට අනුව තමයි කටයුතු කරන්න ඕනේ. සාමාන්‍ය ආකාරයට ඒ බස් රථවල පොදු ප්‍රවාහන සේවාවල කටයුතු කිරීමේදී පොදු ප්‍රවාහන සේවාවල මගින් ප්‍රවාහනය කිරීමේදී එක් විදිහකට ඒ වගේම ඊළඟට කුලී රථ භාවිතා කිරීමේදී තව විදිහකට නිර්ණායක ප්‍රකාශ පත් කරලා තියෙනවා. දැන් කුලී රථයක් ගත්තාම කුලී රථයක ආසන සංඛ්‍යාව විතරයි යන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් ඒක ඉක්මවා තව එක්කෙනෙක් දාගෙන එහෙම ගමන් කරන්න බෑ. බස් රථවලත් ඒ අදාළ
ආසන සංඛ්‍යාව අනුව නිර්ණායක නිකුත් කරලා තියෙනවා බස්නායක පළාතට ඒ වගේම අනිත් පළාත් වලට. ඉතින් ඒකට අනුගතව කටයුතු කරන්න ඕනේ. ඒක රියදුරන්ගේ ඒ වගේම කොන්දස්තරවරුන්ගේ ප්‍රොබ්ලමක් වෙනවා. ඒ ආකාරයට ක්‍රියා කරන්න. දැන් අපි හිතුවොත් එහෙම අපි මෙච්චර කාලයක් බස් දිවිලා ඒකින්ද වැඩිපුර දාගෙන දුවන්න ඕනේ අපිට ආදායම අඩු වුණා. ලීසින් එක ගෙවා ගන්න බැරි වුණා. ඒකින්ද පොලිසිය නැත්නම් වල හිතගෙනත් අපි එක්ක යනවා ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ අයටම තමයි ආයි පාඩු වෙන්නේ. ආයි කොවිඩ් පොකුරු අනුපොකුරු නිර්මාණය වුණොත් රට වහන්න වුණොත් අර දවස් දෙක තුනේ ලාභෙට ගිහිල්ලා සමහර ලාවට අපි 5-6ක් නැවත බස් එක දුවන්න නැතුව ඉන්නවා. ඉතින් මේ ගැන කල්පනා කරලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේ මම ඔබතුමාගෙන් මීට වඩා ටිකක් වෙනස් ප්‍රශ්නයක් අහන්න පොඩි සමාජශීලී ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි දැන් පොදුවේ ගත්තට පස්සේ අපි දැන් අවුරුදු 1මාරකට කිට්ටු කාල පරිච්ඡේදයක් මේ ප්‍රශ්නෙත් එක්ක ගැටලා තියෙනවා. දැන් මම යෝජනා කරොත් සමාජයේ ජනතාවගෙන් වැඩි සහයෝගයක් ලැබෙනවයි කියලා. ඔබතුමා ඒක දකින්නේ කොහොමද? ඇත්තටම සමාජයේ බහුතරයක් පිරිස මුලින්ම නම් අපිට ගොඩක් සහයෝගයක් දැක්කේ. වෙනස් තත්ත්වයක් තියෙන්නේ මේක දැන් අර දෛනික උරුදු අතරට එක් වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා එක දිගටම මනුෂ්‍ය වර්ගයාට තියෙන හැම දේවල් තියෙනවා ඒවත් එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේක දැන් ජීවිතේ පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. එදිනෙදා පුරුදු බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා බහුතරයක්ම කියලා කියන්න බෑ. නමුත් යම් ප්‍රමාණයක් සුළුතරයකට වැඩි ප්‍රමාණයක් කොවිඩ් රෝගය ගණන් ගන්නේ නැතුව කටයුතු කරන අවස්ථාව තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ. දැන් අද දවසේ බැලුවොත් එහෙම අද දවසේ තමයි වැඩිම ප්‍රමාණයක් ඒ කියන්නේ මේ කොවිඩ් වසංගතය ආරම්භ කරලා අපි ගැසට් නිවේදනය ගැහුවේ ගහනකල් අපේ රටේ නීතියක් තිබුණේ නැහැ. දුර තියාගන්නේ නැති අය අත්අඩංගුවට ගන්න, මුහුණු ආවරණ නැති අය අත්අඩංගුවට ගන්න. මේ නීතිය අපි ක්‍රියාත්මක කරේ ඔක්තෝබර් 30 ඉඳලා. ඔක්තෝබර් 30 ඉඳලා අද දවස වෙනකොට 50000ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් අද වෙනකොට 50027ක් ඇත්තටම අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් 50000 ඉක්මනට අත්අඩංගුවට ගැනීම කරන්න සිදු වුණේ මේ තත්ත්වය නිසා. දැන් මේ අපිට අහුවෙච්ච ගාන නෙමෙයි අත්‍තරම හැබෑවටම මේ නීති කඩපු ගාන මේ වගේ 10000 ගුණයකට වඩා වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ අපිට අහුවෙච්ච ගාන. ඒක නිසා අපිට කියන්න බෑ ජනතාවගේ 100%ක් සහයෝගයක් තියෙනවා කියලා. ඒ සුළුතරයට වඩා වැඩි පිරිසක් බහුතරයක් නොවුනට ඒ සහයෝගය අඩුවෙන් තමයි තියෙන්නේ. හොඳයි බොහොමත්ම ස්තුතියි අවසානයේ දීපු තොරතුරු අපි නැවත සැරයක් අවධාරණය කරන්නට කැමතියි ඔබතුමා කිව්ව දෙයම. ඒ තමයි සුළුතරයකට වැඩි පිරිසක් තාමත් ප්‍රමාණවත් සහයෝගයක් ලබා දෙන්නේ නැහැ කියන එක. ඒ නිසා ඒ සුළුතරයට වැඩි පිරිස අතර ඔබ ඉන්නවාද කියන එක අපි සලකා බලමු. ඒ නිසා අපි පුළුවන් තරම් සහයෝගය ලබා දෙමු. නැවත රට ලොක්ඩවුන් වීමකට අගුළු දැමීමකට නොගොස් අපේ වැඩ කටයුතු මේ විදිහට හරි කරගෙන යන්න අවශ්‍ය පරිසරය අපි ආරක්ෂා කරගනිමු කියන යෝජනාව කරමින් එතුමාට සමුදෙන්න කැමතියි. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට සමග සම්බන්ධ ගැන. ඔව් අපි තවත් තොරතුරු කතා කරමු. තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීති රීති ඒ වගේම ඒට ජනතාවගේ ලැබෙනා වූ සහයෝගය සෞඛ්‍ය අංශ ගන්නා වූ ක්‍රියාමාර්ග මේ ආදී කාරණා තමයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා තවදුරටත් බොහෝ දෙනෙක් මේ දවස්වල වැඩියෙන්ම කතා කරන මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි උසස් පෙළ සහ පාසල ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්විය යුතුද පවත්වනවා නම් කෙසේද පවත්වන්නට ඕනේ. ඒ වගේම විරෝධතාවයන් රසක් වෙලා තියෙන සංජීවනි බොහෝ දෙනෙක් කියනවා නෑ මේක පවත්වන්න එපා මේක කල්දාමු කියලා. ඉතින් මේ විභාග කල්දමීම කියන එක සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් පාඩම් කරලා මදි සූදානම් නොවුන කෙනෙකුට මේක කල් දාන එක හොඳයි තව අවස්ථාවක් තියෙනවා කියලා. නමුත් කල් දැමීම ඔස්සේ ජයග්‍රහණ ලබා ගන්න හරි අමාරුයි. ඒ නිසා අගෝස්තු මාසයේ තිබ්බ එක දැනටමත් ඔක්තෝබර් මාසෙට කල් ගිහිලා තියෙනවා. මේ කාල පරිච්ඡේදය තුළ මම හිතන්නේ සූදානම් වෙලා ඉන්න කෙනෙකුට ලොකු වාසියක් තමයි විභාගයේ පැවැත්වෙන එක නැවත කල් දානවට වඩා. කල් දැමීමෙන් සූදානම් වී සිටින අයට ලොකු අසාධාරණයක් සිදු වෙනවා කියලා මට හිතෙනවා. දැන් උසස් පෙළ සඳහා ලියාපදිංචි වීමේදී සිසුන් විභාගයට ඒ සඳහා විශේෂ ක්‍රමයක් හඳුන්වලා දීලා තිබුණා. දැන් පාසල් අයදුම්කරුවන්ට විදුහල්පතිවරු මාර්ගයෙන් ඒ ලියාපදිංචි වීම සිදු වෙන අතර වාර අනිත් අයට පුළුවන්කම තිබුණා ඔන්ලයින් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ විභාගය සඳහා ලියාපදිංචි වන්නට. ඉතින් ඒ වගේ පහසුකම් සලසලා තියෙන්නේ නැද්ද? දැන් පාසල් යන දරුවන් ඉගෙන ගනිමින් ඉන්නවා. කවදා විභාගයේ තියේවිද කියන කාරණාව සම්බන්ධයෙන් නිශ්චිත අරමුණක් වුන්ට නැහැ. නමුත් හොඳ අවස්ථාවක් උදා වෙලා තිබුණා. මොකද ඇත්තටම දැන් මේ දවස්වල පොඩි ප්‍රශ්න තියෙනවා. දැන් මේ ඉගෙනවීම සහ ඉගෙනීම කියන කාරණාවල ඉතින් මොන ප්‍රශ්න තිබුණත් අපි ඉගෙනීම කියන කාරණා මේ දිනවල දෛනිකව සිදු කරගෙන යාම සිද්ධ කරන්න වෙනවා අපිට මේ පරිසරයේ තියෙන වූ මේ ගැටලුකාරී තත්ත්වයත් එක්ක ආමන්ත. ඔව් කිසිම විටකින් කිසි කෙනෙකුට සංසන්දනය කරන්න බෑ. මීට කලින් තිබුණ තත්ත්වය එහෙමයි එතෙන්ටම එනකල් අපිට විභාගය
පවත්වන්නට බෑ කියලා. මොකද ඒක කිසිසේත්ම සිදු වෙන්නේ නොහැකි දෙයක්. ඒ නිසා වඩාත් වැදගත් වන්නේ ජීවිතයේ ඉස්සරහට යන්න. ඒ කියන්නේ කෙනෙකුට සමහරට නොතේරෙන්න පුළුවන් ආ විභාගයේ මාසෙකින් දෙකකින් තුනකින් කල් ගිහිල්ලා අවුරුද්දක් තමන්ගේ ජීවිතේ පස්සට යනවා කියන එක ගොඩක් වෙලාවට ඉතාමත්ම බරපතල දෙයක්. ඇයි මම එහෙම කියන්නේ? විභාගයක් අවුරුද්දකින් කල් යනවා කියලා කියන්නේ විශ්වවිද්‍යාලයක්, උපාධියක්, ඊට පස්සේ රැකියාවක්, විවාහය මේ සියල්ල අවුරුද්දකින් පස්ස කරනවා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට දැනටමත් අපේ රටේ උසස් පෙළ කරනකොට වයස අවුරුදු 18. සාමාන්‍යයෙන් අපේ රටේ අධ්‍යාපනය පෙළ ගැහිලා තියෙන ආකාරය අනුව අවුරුදු 18 වෙනවා උසස් පෙළ කරලා ඉවරනකොට. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට යනවා අවුරුදු 19යි 20යි. නමුත් සාමාන්‍යයෙන් දියුණු රටවල අවුරුදු 17 වෙද්දී 16 ඉවරලා 17 වෙද්දී ළමයි විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. ඉතින් ඒ නිසා අපි තවදුරටත් පස්සට තල්ලු වෙන්න නෙවෙයි උත්සාහ කරනවා. මේ තියෙන අභියෝග ජය අරගෙන ඉස්සරහට තල්ලු වෙන්නටයි අපි උත්සාහ කරන්නේ. පුළුවන් තරම් ඉක්මනට උපාධිධාරියෙක් වෙන්න, පුළුවන් තරම් ඉක්මනට රැකියාවක් කරන්න, පුළුවන් තරම් ඉක්මනට අධ්‍යාපනයේ මූලික අධ්‍යාපන සහ ද්විතීයික අධ්‍යාපන නිමා කරන්න. ඒ සඳහා තමයි වෙරදරිය යුත්තේ. ඉතින් මෙහිදී මා විශ්වාස කරන දේ තමයි මේ විභාග පවත්වනවාද නැද්ද, පවත්වන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද නැද්ද කියන එක සෞඛ්‍ය බලධාරීන්ට සහ ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නව පුද්ගලයන්ට ලබා ගන්න ඉඩ දීලා අනෙකුත් අය විභාගය සඳහා සූදානම් වීම තමයි මම හිතන්නේ කළ යුතු වඩාත්ම වැදගත් සුදුසුම දේ කියලා. ඔව් අර අවුරුදු 18 වුණාට අපේ කලාපය තුල ඉන්නවා කලාපයේ ලාභාරත මහාචාර්යවරු පවා. ඉතින් ඒ නිසා ඉගෙනීම පැත්තෙන් බැලුවහම මේ කලාපය බොහොම සුවිශේෂීනේ. ඉතින් අර අපි මේ ලෝකයේ පුරා තියෙන තත්ත්වයක් එක්ක බැලුවහම මේක අපේ රටට පමණක් ආවේනික තත්ත්වයක් නෙවෙයි. ඉතින් ලෝකයේම තත්ත්වය මේ විදිහට තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපි සූදානම් අද දවසේ මේ view point විශේෂාංගය හරහා මේ තුරුතුරු වෙත ගෙනාවා වගේම ජාතික රූපවාහිනිය ඔස්සේ අර සාමාන්‍ය සාම්ප්‍රදායික ප්‍රවෘත්ති වාර්තා කරන්නටත් එහා ගිහිල්ලා කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මේ දිනවල තියෙන අව්‍යාවත්කාරීන උතුරුතුරු මොනවද කියලා ඔබට කියන්න අද අපි අවස්ථාව ගත්තේ වෙනුවෙන්. හොඳයි එහෙනම් අපේ view point විශේෂාංගය මෙසේ නිමවට පත් කරනවා. මමත් සංජීවනිත් මේ වැඩසටහන මෙසේ නිමවට පත් කරා.